ගානට අදාළව මගේ ගැටලුවට අදාළව තියෙන්නේ ධන 5 සහ ඍණ 3 හඳුනා ගන්නවා ඒ දෙන්න එකතු කරනවා. ඉතින් මම මුලින්ම ඍණ 3 කියන කෙනා තමයි නිරූපණය කරන්න බලන්නේ. ඉතින් ඍණ 3 නිරූපණය කරන්න නම් මම මුලින්ම සලකන්න ඕනේ ධන 3 බිට් පැටර්න් එක. එහෙම නැත්නම් ධන 3 ද්විමය ආකාරය. ඒ වගේම තමයි දුවල පුතාලට මතකද අපි එකෙහි අනුපූර්ණ ගැන කියනකොට කතා බහ කරා මේක බිටු 8ක නිරූපණයක්. right 8 bit representation එකක් කියලා. ඉතින් ඒක නිසා අපිට ධන 3 කියන කෙනා බිටු 8කින් නිරූපණය කරගන්නවා. ඉතින් බිටු 8කින් නිරූපණය කරගත්තම අපිට හරිම ලේසි. මෙයාගේ ස්ථානීය අගයන් පළවෙනි එක්කෙනාගේ තියෙන්නේ 1, ඊළඟ අවස්ථාවේ තියෙන්නේ 2, 1 2 එකතු වුණාම 3 හැදෙනවා. ඒ නිසා අපිට ධන 3 මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන්. දැන් අපි මේ ධන 3 ලියාගත්තේ ඍණ 3 හදාගන්න. කොහොමද අපි ඍණ 3 හදාගන්නේ? මතකද වන්ස් කම්ප්ලිමන්ට් වල අපි ගියපු විදිය? අපිට වන්ස් කම්ප්ලිමන්ට් වලදී බොහොම සරලව කරන්න තියෙන්නේ එකේ ඒවා බිඳුව බවටත් බිඳුවේ ඒවා එකේව බවටත් පරිවර්තනය කිරීම. එහෙම කරාම අපිට හම්බෙනවා වන්ස් කම්ප්ලිමන්ට් වලින් ඍණ 3 නිරූපණය කරන ආකාරය. ඉතින් මම දැන් මේ ටික පරිවර්තනය කිරීම සිද්ධ කරනවා. එතකොට මගේ මුලින්ම තියෙන එකේව දෙක බිඳු බවටත් අනිත් බිඳු එකේව බවටත් පරිවර්තනය වීම සිද්ධ වෙනවා. ඔන්න අපි ඍණ 3 එකෙහි අනුපූර්ණ ආකාරයෙන් නිරූපණය කරගෙන අවසන්. කියන්නේ අපේ එක කොටසක් ඉවරයි. දැන් ඊළඟට අපිට මොකක්ද වමනා වෙන්නේ? මේ ධන 5 නිරූපණය කරගන්න. මතකද එදා මම පාඩමේදී දුවල පුතාලට කිව්වා ධන සංඛ්‍යාවක් නිරූපණය කරන එක ඕනම නිරූපණය කිරීම ආකාරයකින් එකම විදිහට තමයි නිරූපණය වෙන්නේ. කියන්නේ ධන සංඛ්‍යාව sin magnitude උනත්, ones complement උනත්, twos complement උනත් ඒ ඔක්කොම නිරූපණය වෙන්නේ එකම ආකාරයකට. ඉතින් අපිට බොහොම සරල දෙයක් කරන්න තියෙන්නේ. අපි ධන 5 කියන කෙනා සාමාන්‍ය විදිහට ද්විමය ආකාරයෙන් නිරූපණය කරනවා. එක බිඳුව එක මෙයව බිටු 8කින් නිරූපණය කරන්න අපිට අවශ්‍ය වෙන නිසා අපිට හිස් වෙලා තියෙන තැන් ටිකට බිට්ස් ටික zeros දාලා අපි පුරවා ගැනීම සිද්ධ කරනවා. එතකොට එක බිඳුව එක කියන සංඛ්‍යාවෙන් 5 නිරූපණය වෙනවා. බිටු 8 සම්පූර්ණය කරගන්න අපි බිඳු 5ක් භාවිතා කරනවා. දැන් ඔයගලන්ගේ ගාන භාගයක් දුරට සිද්ධ කරලා ඉවරයි. දැන් ඊළඟට අපිට කරගන්න තියෙන්නේ ඍණ 3 නිරූපණය කිරීම කරා ධන 5 නිරූපණය කිරීම කරලා තියෙන්නේ. දැන් අපිට මේ දෙන්නව එකතු කරගන්නයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඍණ සංඛ්‍යාවේ නිරූපණය සහ ධන සංඛ්‍යාවේ නිරූපණය තමයි අපි එකතු කිරීම කරන්නේ. වෙන විදිහකින් කියනවා නම් ඔයගොල්ලෝ මේ ones complement numbers දෙකක් තමයි එකතු කිරීම කරන්නේ. right හොඳයි එකතු කිරීම ගැන දැන් මතකයි නේද? අපි ගියවර පාඩමේදී කතා කරා. අපි මේක ටක් ගාලා එකතු කරගමු. බිඳුවට එකක් එකතු වෙනවා. මගේ දකුණු අත පැත්තේ කෙළවරෙන් මම පටන් ගන්නවා. උත්තරේ 1යි. බිඳුවයි බිඳුවයි එකතු වුණාම උත්තරේ බිඳුවයි. 1යි 1යි එකතු වුණාම උත්තරේ 2යි. අපි ගණිතමය එකතු කිරීමේදී නැත්නම් ද්විමය සංඛ්‍යා එකතු කිරීමේදී කොහොමද භාවිතා කරේ? 1යි 1යි එකතු වුණාම එන සංඛ්‍යාව බලනවා. ඒ සංඛ්‍යාවට දෙකේ ගොඩවල් කීයද? ඒ ගොඩවල් ගාන අපි එහා පැත්තට ගෙනියනවා. ඊතුරු ගාන තමයි උත්තරේ කොටසක් විදිහට දාන්නේ. එතකොට 1යි 1යි 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි ඊතුරු බිඳුවයි. ඒ නිසා බිඳුව මේ පැත්තට දානවා. 1 එහා පැත්තට ගෙනියනවා. දුවල පුතාලට පේනවා ඇති ඊළඟට ඇවිල්ලා තියෙනෙත් මට 1යි 1යි 2 එකතු කිරීමේ අවස්ථාවක්. ඉතින් මේ ආකාරයෙන්ම තමයි බිඳුවක් ඉතිරි එක ගොඩක් එහා පැත්තට ගියා. නැවත වතාවක් 2 බිඳුවක් ඉතිරි එක ගොඩක් එහා පැත්තට ගියා. නැවත වතාවක් 2 බිඳුවක් ඉතිරි එක ගොඩක් එහා පැත්තට ගියා. ඒ ආකාරයෙන්ම මෙතනත් බිඳුවක් ඉතිරි එක ගොඩක් එහා පැත්තට යනවා. හරි. මම දැන් අන්තිම ස්ථානයේ නැත්තම් most significant bit එක තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. වම් අත පැත්තේ කෙළවර. එතනත් දුවල පුතාලට පේනවා ඇති එකේ ඒවා දෙකක් එකතු කරන්න තියෙනවා. ඒ කියන්නේ දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතුරු බිඳුවයි. එහෙනම් අපි බිඳුව දානවා. එකක් එහා පැත්තට ගෙනියනවා. දැන් හොඳට මතක් කරගන්නකෝ අපි මේ කරේ මොන ආකාරයේ නිරූපණයක්ද? බිටු 8ක නිරූපණයක්. හැබැයි මම අර එක බිටුවක් එහා පැත්තට ගෙනිච්චපු ගමන් දැනටම බිටු 8ක් උත්තරේට ඇවිල්ලා තියෙන්නේ. 9 වෙනි බිටුවක් මගේ හැදිලා තියෙන්නේ. නේද? අපි ඔකට කියනවා කැරි බිට් එක කියලා. එහා පැත්තට අරගෙන යන බිට් එක. එතකොට ones complement ආකාරය මේක හොඳට මතක තියාගන්න පුතේ. ones complement ආකාරයේදී තමයි අපි මේ ක්‍රියාව කරන්නේ. ones complement ආකාරයේදී එකතු කිරීමකදී කැරි බිට් එකක් ජෙනරේට් වුණොත්, ඒ කියන්නේ 8 වෙනි බිටුවටත් එහා පැත්තට යන බිට් එකක් අපිට හැදුනොත්, අපි යන්නේ කියන බිට් එක ඔන්න ඔය කහ පාටින් මම රවුම් කරලා තියෙන බිට් එක නැවත අරගෙන ඇවිල්ලා එකතු කරන්න ඕනේ අපිට මේ වෙනකොට ලැබිලා තියෙන උත්තරයට. අපි එකතු කිරීමක් කරන්නේ. එකතු කිරීමක් කරාම තමයි අපිට අවසාන උත්තරය ලබා ගැනීමට පුළුවන් වෙන්නේ. එතකොට අවසාන උත්තරේ විදිහට අපිට හම්බෙනවා 1යි 1යි 2යි
දෙකට දෙකේ ගොඩවල් එකයි ඒක නිසා එයාව එහා පැත්තට ගෙනියන්න ඕනේ. මෙතන ඉතුරු බිඳුවයි කියලා දැම්මා. ඔන්න එහා පැත්තට ගෙනිච්ච එකයි මේ බිඳුවයි එකතු වෙලා එක කියන සංඛ්‍යාව හැදුනා. ඉතිරි ඒවා ඔක්කොම තියෙන බිඳු. නේද? එහෙනම් අපිට සරලව ඒවා බිඳු විදියට රෙප්‍රසන්ට් කරගෙන යන්න පුළුවන්. බිඳුවක් සමග එකතු වෙනවා කියන උපකල්පනයත් එක්ක. මේ කියන ක්‍රියාවලියේදී ඔයා මේ වැඩේ හරියට කරාද? මේ කැල්කියුලේෂන් එක හරිද? විභාගෙදී ඔයගලන්ට මේක තප්පරෙන් කන්ෆර්ම් කරගන්න පුළුවන්. කොහොමද? මොකද්ද ඔයගලන්ගේ සාමාන්‍ය ගැටලුවේදී තියෙන්නේ 5න් 3ක් අඩු කරන්න. අපි දන්න උත්තරේ 2යි. බලන්නකො මෙතන ඔයගලන්ට 2 කියන උත්තරේද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ වන්ස් කම්ප්ලිමන්ට් ආකාරයේ නිරූපණයක්. ඒතර වන්ස් කම්ප්ලිමන්ට් ආකාරයේ නිරූපණයක් නම් මේ කියන උත්තරේ ධනද ඍණද කියලා මුලින්ම අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන නේද? පුළුවන් අඳුන ගන්න. most significant bit එක බිඳුව කියලා කියන්නේ මෙයා ධනාගයක්. ඊට පස්සේ අපි බලනවා ඉතිරි bits 7න් නැත්නම් ඉතිරි අගයන් ටිකෙන් නිරූපණය වෙන්නේ මොන සංඛ්‍යාවද කියන එක. ඒතර අපි දන්නවා පළවෙනිම එක්කෙනාට තියෙන ස්ථානියාගේ 1, එයාට උඩින් තියෙන බිඳුවක්. ඊළඟට තියෙන ස්ථානියාගේ 2, එයාට උඩින් ඉන්නවා 1ක්. ඒ කියන්නේ 2 තමයි මෙතන නිරූපණය වෙලා තියෙන්නේ. ඔයාගේ ගණිතමය ගැටලුව විසඳුම ආකාරය හරියටම හරි. right? හරි මම ටක් ගාලා මතක් කරන්නම් අපි මේ කරපු දේවල් ටික. 5 ඍණ 3 කියන අගය දුන්නායින් පස්සේ අපි ඒක ලකුණු සහිතව ලියාගත්තා. ලකුණු 2, ඒ කියන්නේ ලකුණු සහිතව තියෙන අගයන් 2 එකෙහි අනුපූර්ණ ආකාරයට නිරූපණය කිරීම කරා. ඍණ 3 සහ ධන 5 කියන දෙක. ඊට පස්සේ එකතු කිරීම සිද්ධ කරා. හොඳට මතක තියාගන්න කැරි බිට් එකක් ජෙනරේට් වුණොත් 9 වෙනි බිටුවක් හැදුනොත් අන්නේ 9 වෙනි බිටුව ගෙනල්ලා ඔබගේ දැනට හැදිලා තියෙන උත්තරයට එකතු කරන්න ඕනේ අවසාන පිළිතුර ලබා ගන්න. ඊට පස්සේ ඔබට එනවා දෙකෙහි අනුපූර්ණයට අදාළ පිළිතුර. හොඳයි. ඔය තමයි අඩු කිරීමක් අපි එකතු කිරීමක් විදිහට සකසලා එකෙහි අනුපූර්ණ ආකාරයෙන් ගණිත ගැටලුව විසඳගත් ආකාරය. ඉතින් දුවල පුතාලා විභාගෙදී මේක सिद्ध කරනවා නම් මේක මේ පින්නල තියෙන පියවරවල විදිහටම දුවල පුතාලා මේක सिद्ध කරන්න. එතනදී මේ අපි කරලා තියෙන මේ නම් කිරීම වගේ දේවල් ලොකුවට ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැති වුණත් ඔබ මෙන්න මේ කැරි බිට් එක මෙහෙම එකතු කරනවා අවසාන පිළිතුරට මේක හම්බෙනවා කියන එක නිවැරදිව පෙන්න ගන්න. එතකොට ඔබට ඔබගෙන් ලකුණු හොරා ගැනීම सिद्ध කරන්න බෑ. කවදාවත් ඔයාගේ ලකුණු ඔයා දැනගෙන ඉන්න ලකුණු කවදාවත් එළියට දෙන්න එපා. ඒක ඔයා අනිවාර්යෙන් ඔබ සොරාගත යුතු ලකුණක්. තව කෙනෙකුට නොදී. right. අපි ඊළඟට යන්නේ subtraction කරන විදිහ, අඩු කිරීම කරන විදිහ දෙකෙහි අනුපූර්ණය. 2's complement පාවිච්චි කරලා. දැන් අපි කලින් කතා කරේ එකෙහි අනුපූර්ණය ගැන. හොඳයි. දෙකෙහි අනුපූර්ණයේ පැත්තට ගියාමත් අපේ අඩු කිරීම නිරූපණය කරගන්න ආකාරය බොහොම සරලයි සහ සමානයි. අපි 5 ධන 5 විදිහටත් ඍණ 3 විදිහටත් වෙනම නිරූපණය කළා. ඒ දෙන්න එකතුවක් විදිහට නිරූපණය කරගන්නවා. මේක ගැන නිතරම අවධානය තියාගන්න පුතේ. මොකද ඕගලන්ට මේක सिद्ध කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. හැබැයි මේක තමයි ඕගලන්ගේ මනසට දාගන්න පුළුවන් ලේසිම විදිහ. right? ඒක නිසා මේ නිරූපණය කිරීම මතක් කරගන්න. දැන් දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් තමයි අපි මේක කරන්නේ 2's complement විදිහට. දැන් 2's complement විදිහට කරනකොට අපිට ඍණ සංඛ්‍යාවක් නිරූපණය කරගත්තේ කොහොමද? මතකයිද? අපි ඍණ සංඛ්‍යාව නිරූපණය කරන්න ධන සංඛ්‍යාව ගන්නවා. එයාගේ ධන සංඛ්‍යාවේ තියෙන කම්බිනේෂන් එක දිහා බලනවා. ඊට පස්සේ 1's complement කරලා එකක් එකතු කරනවා 2's complement එන්න. හොඳයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඍණ 3 නිරූපණය කරගන්න නම් ධන 3 අපි නිරූපණය කරගන්න ඕනේ. පෙර විදිහමයි. මම මේක වැඩිපුර විස්තර කරන්න යන්නේ නැහැ. ධන 3 නිරූපණය කිරීම සිද්ධ කරා. ඊළඟට අපි කරගන්නේ දැන් ධන සංඛ්‍යාව ලියාගෙන ඉවර වෙච්ච නිසා අපි දැන් මෙයාව එකෙහි අනුපූර්ණ ආකාරයකට මුලින්පත් කරන්න ඕනේ. නේද? එහෙනම් 1's complement කියන එක මුලින් හදාගන්න ඕනේ. අපිට මතකනේ 1's complement කරගත්ත විදිය බිංදු 1 බවට පත් කරා, 1 බිංදු බවට පත් කරා. ඉතින් බොහොම ඉක්මනින් අපි බිංදු 1 බවටත් එකේව බිංදු බවටත් පරිවර්තනය කරනවා. දුවේ පුතේ අපි දැන් මේ කතා කරන්නේ දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් කොහොමද මේ ගැටලුව කරගන්නේ කියලා. එහෙනම් අපිට මෙතනින් අතර වෙන්න බෑ. 1's complement කරන්නේ 2's complement හොයාගන්න. 2's complement හොයාගන්නේ කොහොමද 1's complement ගෙන්? එකක් එකතු කරන්න ඕනේ අගට. එකතු කරායින් පස්සේ අපිට ලැබෙන උත්තරේ 2's complement representation එකක් වෙනවා. එහෙනම් අපි මේ තියෙන අපේ 1's complement අගයට මම රතු පාටින් දුවල පුතාලට පෙන්නලා තියෙන අගයට එකක් එකතු කරනවා. එකතු කරාම අපිට හම්බෙනවා මෙන්න මේ කියන 2's complement value එක. මේ එකතුව හරි ලේසි නේද? බිංදුවයි එකයි එකතු කරාම එකයි. ඉතිරි ස්ථාන යටින් අපිට මුකුත් අංකයක් පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා බිංදුව කියලා හිතලා අපි මේ ඉලක්කම් ටික ඒ විදිහටම නිරූපණය කිරීමක් කරනවා. එහෙනම් මේ හම්බෙලා තියෙන්නේ මොකද්ද? 2's complement වලින් කොහොමද ඍණ 3 කියන කෙනා 2's complement වලින් කොහොමද ඍණ 3 කියන කෙනා නිරූපණය වෙන්නේ? හොඳයි. දැන් ඔන්න අපේ අවශ්‍යතාවය හරි.
ඍණ 3 කියන කෙනා 2's complement වලින් නිරූපණය කරා. ඊළඟට ධන 5. ඉතින් මම කලින් මතක් කර විදිහටම ධන 5 නිරූපණයේ වෙනසක් නැහැ. ඕනම නිරූපණ ආකාරයක ධන 5 නිරූපණය කරන්නේ ඒ ආකාරයෙන්ම තමයි. දැන් අපි මොකද කරන්නේ? අපිට ධන 5 නිරූපණය තියෙනවා. ඊට උඩින් ඍණ 3 2's complement ආකාරය නිරූපණය කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ දෙන්නව එකතු කර ගැනීම සිද්ධ කරගන්න. එහෙනම් අපි එකතු කරනවා අපේ 2's complement ආකාර දෙක. මේක එකතු කරනකොට 1 1 එකතු වුණා 2යි ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට ගෙනිච්චා. ඒ 1යි මේ බිඳු 2යි එකතු වුණාම උත්තරේ 1යි එක දැම්මා. එහා පැත්තට ගෙනීමක් නැහැ. මොකද උත්තරේ 1 කියලා කියන්නේ දෙකට අඩු සංඛ්‍යාවක්. ඒක නිසා ගොඩවල් නැහැ. ගොඩවල් ගානක් එහා පැත්තට ගෙනියන්න නැහැ. ඉතුරු වෙන්නේ 1යි. ඒ එක මෙතන නිරූපණය කරා. ඊළඟට 1 1 2යි. 2 කියලා කියන්නේ ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට ගෙනිච්චා. එතකොට දුවල පුතාලට පේනවා 1 1 නැවත හම්බෙනවා. 2යි ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට ගෙනිච්චා. ඔය ආකාරයෙන්ම මෙතනත් 2යි ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට ගෙනියනවා. එතනත් උත්තරේ 2යි ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට යනවා. එතනත් 2යි ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට යනවා. ඔන්න අවසාන බිට්ස් දෙක එකතු කරන්න හදන්නේ. 8 වෙනි බිට් එක. එතනත් එන්නේ 2යි. ඒ කියන්නේ ඉතුරු බිඳුවයි එක ගොඩක් එහා පැත්තට යනවා. ආයෙත් වතාවක් මම දුවල පුතාලට මතක් කරනවා අපි මේ නිරූපණය කරන්නේ 8 bit representation එකක්. බිටු 8 නිරූපණයක්. දැන් අපි උත්තරේ බිටු 8ක් ඇවිල්ලා ඉවරයි. එහෙනම් අපිට 9 වෙනි බිටුවක් අවශ්‍ය නැහැ. නමුත් මේ වෙනකොට 9 වෙනි බිටුවක් generate වෙලා තියෙනවා. මේ අපි ඉන්නේ 2's complement addition වලදී. එහෙනම් අර generate වෙච්ච carry bit එක නිපද වෙලා තියෙන ඉදිරියට ගෙන යන බිටුව අපි දෙකෙහි අනුපූර්ණ එකතු කිරීමකදී ලස්සන වැඩක් කරනවා. right? හැබැයි යාට ටිකක් අසාධාරණයක් වෙන්නේ අපි ආව නොසලකා හරිනවා කියලා කියන්නේ ඔයගලන්ගේ අවසාන උත්තරය දුවල පුතාලට මේ තැඹිලි පාටින් පෙන්නලා තියෙන උත්තරය තමයි නිරූපණය වෙන්නේ. ඉතින් අපිට මේක නැවත වතාවක් චෙක් කරගන්න පුළුවන් නේද? මේ තියෙන්නේ ආයසරයක් 2 කියන පිළිතුරට ධන 2 කියන පිළිතුරට අදාළව දෙකෙහි අනුපූර්ණයේ representation එක නේද? බිඳුව 1 මෙතනින් 2 කියලා නිරූපණය වෙනවා. ඒ කියන්නේ 5න් 3ක් අඩු කරාම 2යි කියන අගය අපිට හම්බෙලා ඉවරයි. හොඳයි. ඔය කතා කරේ පුතේ එකෙහි අනුපූර්ණයේ සහ දෙකෙහි අනුපූර්ණයේ භාවිතයෙන් කොහොමද අඩු කිරීමක් අපි එකතු කිරීමක් විදිහට සිද්ධ කරගන්න කියන එක. හොඳයි. එතකොට අපි දැන් මේ වෙනකොට කතා බහ කරලා ඉවරයි. ද්විමය අගයක් කොහොමද එකතු කිරීම සිද්ධ කරගන්නේ? ද්විමය අගයක් කට අදාළව කොහොමද අඩු කිරීම එකතු කිරීමක් විදිහට නිරූපණය කරලා සිද්ධ කරගන්න කියන එක. ඊළඟට අපි යනවා දුවල පුතාලට ටිකක් අලුත් තැනකට. මේවට අපි කියනවා ලස්සන නමක් ඊළඟට අපි ඉගෙන ගන්න ඉන්න කට්ටියට නේද? bitwise operation. සිංහලෙන් අපි කියනවා බිටු අනුසාරිත මෙහෙයුම් කියලා. මේ bitwise operation කියන එක දුවල පුතාලා මෙතන දැනගන්න එක දුවල පුතාලගේ ඊළඟ පාඩමට 4 වෙනි පාඩමට හරි වැදගත් වෙනවා. මොකද 4 වෙනි පාඩමේදී අපි කතා කරන්නේ ద్వාර කියන සංකල්පය. ద్వාරයක් කොහොමද වැඩ කරන්නේ කියන එක ద్వාර කීපයක් අපි කතා බහ කරනවා. ඒ ద్వාර වලට නම් තියෙනවා. not and o xor වගේ ඒ නම් ටිකම තමයි දුවල පුතාලට මෙතනදී හම්බෙන්නේ. අපි බලමු මේවා මොනවද කියන එක. right. මුලින්ම මම කතා කරනවා bitwise not operation එක ගැන. කොහොමද අපේ not operation එක නැත්තම් මේ not කියන බිටු අනුසාරිත මෙහෙවනේ වැඩ කරන්න කියන එක. මේක පොඩ්ඩක් දුවල පුතාලට අලුත් ඇති මේ සංකල්පය. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මොකද්ද මේ not කියන කෙනා සිද්ධ කරන්න කියන එක. දැන් දුවල පුතාලට පේනවා ඇති මගේ කෙලවරේ වම් අත පැත්තේ කෙලවරේ තියෙනවා වගුවක්. ඒ වගුවේ තීරු දෙකක් තියෙනවා. A කියන තීරුවයි not A කියන තීරුවයි. ඒතර A කියන තීරුව කෙලින් ඉලක්කම් දෙකක් අගයන් දෙකක් මම භාවිත කරලා තිනවා. බිඳුව සහ 1. එය අපි A කියන්නේ විචල්‍යයක් කියලා හිතුවොත් නේද? විචලනය වෙන දෙයක් කියලා හිතුවොත් ද්විමය සංඛ්‍යාවකට අදාළව ඔය A කියන කෙනාට ලබා දෙන්න පුළුවන් අගයන් තියෙන දෙකයි. එක්ක බිඳුව එක්ක 1 නේද? එතකොට බිඳුව ලබා දුන්නොත් not A කියන ක්‍රියාවලිය හරහා ඒ කියන්නේ not කියන බිටු අනුසාරිත මෙහෙයුම සිද්ධ වීම හරහා ඕගලන්ට ලැබෙන්නේ බිඳුව කියන කෙනාගේ ෆ්ලිප් වෙච්ච අගය නැත්නම් අනිත් පැත්ත හැරවුණු අගය. ඒ කියන්නේ 1. දුවල පුතාලට පොඩ්ඩක් මතක් වෙනවා ඇති අර ones complement අවස්ථාවක් නේද? මෙතනදී ඇත්තට මේ ones complement වල සිද්ධ කරපු ක්‍රියාවලියම තමයි අපි මේ කරන්නේ. හැබැයි ඒක අපි not
කියන බිටු අනුසාරිත මෙහෙයුම කියලා මෙතනදී කතා බහ කරනවා. එහෙනම් A තියෙන බිඳුව නම් not A කියන්නේ 1යි. එහෙනම් A කියන්නේ 1 නම් not A කියන්නේ බිඳුවයි. මේක අපිට ගණිතමය ගැටලුවකදී කොහොමද උවමනා වෙන්නේ? ගණිතමය ගැටලුවකදී මේ not කියන කෙනා නිරූපණය කරන්න අපි භාවිතා කරනවා සංකේතයක්. right? මෙන්න මේ සංකේතය. පේනවද මම මෙතන ගැටලුවත් එක්කම දූල පුතාලට ඉදිරිපත් කරලා තියෙනවා. මේ පොඩි රැල්ලක් වගේ ඇවිල්ලා තියෙන සංකේතය. මේක අපි not operator එක කියලා භාවිතා කරනවා. එතකොට not 9 කියන එක තමයි අපි මේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ 9 කියන දශමයේ සංඛ්‍යාවට not කියන operator එක බිටු අනුසාරිත මෙහෙයුම භාවිතා කරාම ලැබෙන පිළිතුර කුමක්ද? මේ 9 කියන සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් නේද? ද්විමේ සංඛ්‍යාවක අපිට 9 කියලා ලියා ගන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ බිංදුව සහ එකෙන් ඒගොල්ලන්ව නිරූපණය කරන්න. ඒක නිසා අපි පළමුවෙන් කරන්න ඕන දේ තමයි 9 කියන කෙනා නිරූපණය කරගන්න ඕනේ බයිනරි වලින් නැත්නම් ද්විමේ අගයකින්. මෙන්න මම 9 නිරූපණය කරලා තියෙනවා. දූල පුතාලට මතක ඇති මේ වගේ ස්ථානීය අගයන් කල්පනා කරොත් 1 2 4 සහ 8 කියන ස්ථානීය අගයන් තියෙන. ඒතකොට 8යි 1යි එකතු වුණාම 9 හැදෙන්න ඕනේ. වම් පැත්තේ කෙළවරේම එක්කෙනා 8, දකුණු පැත්තේ කෙළවරේම එක්කෙනාගේ ස්ථානීය අගය 1. 8යි 1යි එකතු වුණාම 9 හැදෙන්න ඕනේ. එහෙනම් not 9 කියන කෙනා හරිම ලේසි. ones complement සිද්ධ කළ විදිහමයි. එක බිංදු බවටත් බිංදු එක බවටත් පරිවර්තනය වෙනවා. එහෙනම් not 9 කියන කෙනා අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට පරිවර්තනය කිරීම සිදු කරගන්න. එක බිංදුව බවටත් බිංදුව එක බවටත් පරිවර්තනය වීම සිද්ධ වෙනවා. හරිම ලේසි. හොඳයි. ඔය තමයි බිටු අනුසාරිත not මෙහෙයවණය වැඩ කරන විදිය. bitwise operations වල not කියන operator එක වැඩ කරන විදිය. ඊළඟට අපි කතා බහ කරනවා කොහොමද bitwise and එක වැඩ කරන්න කියලා. and කියන එක. දැන් මම මේක කියාගෙන යනකොට පොඩ්ඩක් ඊළඟ පාඩමේ දේවලු දූල පුතාලට මතක් කරනවා. දැන් not කියලා ඔපරේටර් එකක් පාවිච්චි කරානේ. ඔයගලන්ට 4 වෙනි පාඩමේදී හම්බ වෙනවා not කියලා ගේට් එකක්. එයා අර අපි පෙන්නපු වගුවේ විදිහටම තමයි වැඩ කරන්නේ. right? ඒක උදව් වෙයි ඔයගලන්ට. හොඳයි. මේ and operation එක. and operation එකට අදාළවත් මුලින් අපි අඳුන ගන්න ඕනේ කොහොමද මේ and කියන ඔපරේටර් එක වැඩ කරන්නේ කියලා. දැන් දුවේ පුතේ අපි not operation එක ගන්නකොට මම අරගත්තේ එක විචල්‍යයයි. හේතුව මම අර දූල පුතාලට කිව්වා වගේ 4 වෙනි පාඩමේදී හොඳටම පැහැදිලි වෙනවා. not gate එකට ගන්න පුළුවන් වෙන්නේ එක input එකයි. ඒක ඒ වෙලාවේදී අපි අරගමු. දැන් මෙතනදී and කියන operator එක අපි කතා බහ කරනකොට and කියන operator එක කවදාවත් එක විචල්‍යයක් එක්ක වැඩ කරන්නේ නැහැ. මෙයාට විචල්‍යයන් දෙකක් අපි සමහරලාට කියනකොට operands කියලා. ඒ විචල්‍යයන් දෙකක් උවමනා වෙනවා. ඒතර ඒක නිසා මම A සහ B කියන විචල්‍යයන් දෙක අරගෙන තියෙනවා. එතකොට දෙන්නෙක් අතර තමයි මේ and කියන ඔපරේෂන් එක සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. කොහොමද and කියන ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ? අපි මේ and කියන ඔපරේෂන් එකේදී කතා බහ වෙනවා මේගොල්ලෝ සිද්ධ කරන්නේ බූලිය ගුණනයක්. නැත්නම් මේ ද්විමය සංඛ්‍යාවකට අදාළව අපි බූලිය බීජ ගණිතය කියලා කතා බහ කරන ශාස්ත්‍රයේදී එතනට අදාළව ගුණනයක් සිද්ධ වෙන්නේ කියලා. ගුණිතයක් සිද්ධ වෙන්නේ කියලා. එතකොට A හා B කියන විචල්‍ය දෙක ගත්තොත් දූල පුතාලට පේනවා ඇති ඔයගලන්ට A හා B කියන විචල්‍ය දෙක එක සහ බිංදුව වලින් විවිධ රටා මවන්න කිව්වොත් ඔයගලන්ට මවන්න පුළුවන් රටා තියෙන්නේ 4යි. ඔය 4ට එහා ඔයගලන්ට රටාවක් මවා ගන්න බෑ. right? එතකොට A ට බිංදුව ලැබෙනකොට B ට බිංදුව තියෙන්න පුළුවන්. A ට බිංදුව තියෙනකොට B ට 1 ලැබිලා තියෙන්න පුළුවන්. A ට 1 ලැබෙනකොට B ට බිංදුව තියෙන්න පුළුවන්. A ටයි B ටයි දෙන්නටම 1 තියෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය රටාවන් 4 තමයි දූල පුතාලට A සහ B සම්බන්ධයෙන් 1 සහ බිංදු පාවිච්චි කරලා මවා ගන්න පුළුවන් රටාවන් 4. දැන් and operation එක කොහොමද සිද්ධ වෙන්නේ? මම කිව්වා මේක බූලිය ගුණනයක් කියලා. මේක බූලිය ගුණනයක් කිව්වට මේක ඇත්තටම අපේ ගණිතමය ගුණනයට බොහොම සමීපයි. බිංදුව and බිංදුව කියලා කියන්නේ බිංදුව කියන අවස්ථාව. බිංදුව and 1 කියන්නේ බිංදුව. උත්තරේ හම්බෙන්නේ 1 and බිංදුව කියන්නේ බිංදුව. 1 and 1 කියන අවස්ථාවේදී 1 හම්බෙලා තියෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ පේලි ටික දුවල පුතාලා හරියට අධ්‍යයනය කරොත් පේන තියෙනවා මේ සලකන A හා B ගාව එක්කෙනෙක් ගාව හරි බිංදුවක් තිබුණොත් ඕගලන්ට ලැබෙන ඔපරේෂන් එකෙන් ලැබෙන පිළිතුර බිංදුවයි. දෙන්න ගාවම එක තියෙන අවස්ථාවේදී විතරයි දුවල පුතාලට එක කෙනාගේ හම්බ වෙන්නේ. ඒතර මතක තියාගන්න bitwise and operation එක සිද්ධ කරනකොට
අපි ඔන්න ඔය රටාව මතක තබා ගත යුතුයි. නැත්නම් ඔය කම්බිනේෂන්ස් හතර මතක තබා ගත යුතුයි. බිඳුව බිඳුව ආවම කොහොමද? බිඳුව එක ආවම කොහොමද? එක බිඳුව ආවම කොහොමද? එක එක ආවම කොහොමද කියන එක. හරි. දැන් අපි පුංචි ගානක් ටක් ගාලා try කරලා බලමු. right මෙන්න තියෙනවා ගාන. මම කියලා තියෙනවා 9 and 12 දශමය අගයන් වල පිළිතුර මොකක්ද කියලා අරගන්න. එතකොට 9 and 12 කියලා කියන්නේ අපි 9 ද්විමේ විදිහට පෙන්න ගන්න ඕනේ. 12ත් ද්විමේ විදිහට පෙන්න ගන්න ඕනේ. right කොහොමද අපි 9 ද්විමේ විදිහට පෙන්න ගන්නේ? මෙන්න තියෙනවා 1.1 කියන ආකාරය. right ඊළඟට 12 කියන කෙනාව අපි පෙන්න ගන්නකොට කොහොමද පෙන්න ගන්නේ? 12 කියන කෙනාව අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ද්විමේ අගයක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ. ඒත් අපි දන්නවා 12 කියන කෙනා පරිවර්තනය කර ගන්න පුළුවන් 8 4 කියන ස්ථානීය අගයන් එකතු කරගත්තම නේද? අපි ස්ථානීය අගයන් මතක් කරොත් බිඳුව බිඳුව 1 1 විදිහට තමයි මම නිරූපණය කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ 1 2 4 සහ 8 කියන ස්ථානීය අගයන් තියෙනකොට 4 සහ 8 කියන ස්ථානීය අගයන් දෙක එකතු වෙලා තමයි 12 නිරූපණය වෙන්නේ. 9 නිරූපණය කරගත්තා 12 නිරූපණය කිරීම කරගත්තා. ඊළඟට දැන් අපි සිද්ධ කරන්නේ මොකද්ද? 9 and 12 කියන ඔපරේෂන් එක. නේද? 9 and 12 කියන ඔපරේෂන් එක. එතකොට අපි මේ වගුව මම කිව්වනේ රිෆර් කරන්න ඕනේ. වගුවේ මතකයක් තියෙන්න ඕනේ. එක්කෙනෙක්ගේ හරි එක අවස්ථාවකදී හරි බිඳුවක් සම්බන්ධ වුණොත් මේ මෙහෙවණේදී පිළිතුර බිඳුවයි. දෙන්නම එක වෙන අවස්ථාවලදී විතරයි අපිට පිළිතුර එක බවට අරගන්න වෙන්නේ. එතකොට කොහොමද මේ දෙන්නට ඒ ඇන්ඩ් එක කරන්නේ? ක්‍රමවේදයක් තියෙනවා පුතේ. අපි ස්ථානීය අගයන් ටික හරියට මැච් කරගන්න ඕනේ. මේ 9 නිරූපණය කරලා තියෙනවා ස්ථාන 4කින් 12 නිරූපණය කරලා තියෙනවා ස්ථාන 4කින්. දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා පටන් ගන්න ඕනේ ස්ථානයෙන් ස්ථානයට ඕගොල්ලෝ bitwise operation එක සිද්ධ කරන්න ඕනේ. එහෙනම් දකුණු පැත්තේ කෙළවරේම ඉන්න 9 දකුණු පැත්තේ කෙළවරේ ඉන්නවා 1 12ට අදාළව දකුණු පැත්තේ කෙළවරේ ඉන්නවා බිඳුව. එහෙනම් මුලින්ම ඒ දෙන්න අතර තමයි AND operation එක කරන්නේ. එහෙනම් 1යි බිඳුවයි තියෙන්නේ. දැන් අපි දන්නවා 1යි බිඳුවයි ආවම මොකක්ද උත්තරේ කියන එක. උත්තරේ බිඳුව විදිහට ඕගලන්ට අරගන්න පුළුවන්. ඊළඟට හම්බෙනවා බිඳුව බිඳුව කියන අගයන් දෙක. අපි දැන් දන්නවා බිඳුව බිඳුව ආවම AND operation එකේ output එක බිඳුවයි. එහෙනම් බිඳුව කියන එක වැටෙනවා. ඊළඟට බිඳුව 1 කියන දෙන්න. උත්තරේ බිඳුවයි. අපිට වගුවෙන් ස්ථිර කරගන්න පුළුවන්. 1 1 කියන අවස්ථාව හම්බුනායින් පස්සේ උත්තරේ 1යි. එහෙමනම් 9 සහ 12 කියන දශමයේ සංඛ්‍යා දෙකට අදාළව AND operation එක සිද්ධ කරොත් පිළිතුර ඔබට හම්බෙනවා 1.3යි කියන ආකාරයට. දුවේ පුතේ මම පොඩි දෙයක් තව ඔයගලන්ට අමතර දෙයක් එකතු කරන්නම්. මේ කියන සංඛ්‍යාව MCQ එකක් විදිහට දුන්නොත් මේ ඔපරේෂන් එක MCQ එකක් විදිහට දුන්නොත් ඔයගලන්ට බොහොම ඉක්මනට මේක කරගන්න පුළුවන්. හැබැයි MCQ ප්‍රශ්නේ ඔයගලන්ට මේ පිළිතුර ද්විමය අගයක් විදිහට නිරූපණය කරන්න නැතුව දශමය අගයක් විදිහට නිරූපණය කරලා තියෙන්න පුළුවන්. එතකොට කොහොමද ඔයගොල්ලෝ පිළිතුර අඳුනගන්නේ? මේ ඔපරේෂන් එක කරලා ඉවර වෙලා හම්බෙන උත්තරය අපි ඉක්මනට දශමයේ සංඛ්‍යාවකට පරිවර්තනය කරනවා. දැන් මේ 1.3යි කියන අගය අපි අරගත්තොත් 1 2 4 8 කියන ස්ථානීය අගයන් අරගන්න පුළුවන්. එහෙනම් 8 කියන දශමයේ අගය තමයි මේ නිරූපණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට 9 and 12 යන මෙහෙයවණට අදාළ පිළිතුරු කුමක්ද කියලා පිළිතුරු පහක් දීලා දශමය අගයන් වලින් නිරූපණය කරලා තිබ්බොත් ඔබ දක්ෂ වෙන්න ඕනේ 8 කියන දශමය අගය තෝරගන්න. ද්විමය අගය දීලා තිබ්බොත් හරිම ලේසියි. ඉතින් මේක දශමය අගයකින් විතරද ඔයගලන්ට දෙන්න පුළුවන්? නෑ. ෂඩ් දශමය අගයකින් නිරූපණය කරන්න පුළුවන්. ඒතකොට මෙයාව ෂඩ් දශමයේ පැත්තට කන්වර්ට් කරගන්න. කන්වර්ට් කරගෙන බලන්න ෂඩ් දශමය අගය මෙයාට සම්බන්ධ වෙන මෙයාට අදාළ වෙන ෂඩ් දශමය අගය මොකක්ද කියන එක. උසස් පෙළ කියන්නේ අන්න එහෙම තැනක්. ඔයගොල්ලන්ට අපි කියලා දෙන දේ ඒ ආකාරයෙන්ම පිළිතුර නැත්නම් ප්‍රශ්නේදී ප්‍රශ්න පත්‍රයේදී මේ ආකාරයෙන්ම ප්‍රශ්නයක් ඔබ බලාපොරොත්තු නොවිය යුතුයි. හොඳයි ඊළඟට අපි යනවා O operation එක කොහොමද කරගන්නේ bitwise O operation එක. දැන් අපි operators දෙකක් ගැන කතා කරා not and කියන operators දෙක ගැන. දැන් අපි කතා කරන්න යන්නේ O operator එක. O operator එකත් අර and වගේම තමයි. operands දෙකක් තියෙනවා. ಜಾති දෙන්නෙක් නිතරම දෙකක් සම්බන්ධයෙන් තමයි මෙයාගේ සලකා බැලීම සිද්ධ කරන්නේ. මෙතනදී අර A සහ B ට අදාළව combinations ටික ලියවිලා තියෙනවා තීරු ටික පෙර ආකාරයමයි. පොඩ්ඩක් බලන්නකෝ පිළිතුරු තීරුව නැත්නම් AOB කියන කෙනා. මේක බැලුවොත් බිඳුව බිඳුව කියන කෙනාට අදාළව බිඳුව තමයි පිළිතුර අරගෙන තියෙන්නේ. අපි මේ O කියන කෙනා ගැන කතා බහ කරනකොට කතා කරනවා මෙතන සිද්ධ වෙන්නේ මේ බූලීය ආකලනයක් කියලා. එතකොට බූලීය ආකලනයක් කියලා කියන්නේ ගණිතමය ආකලනයට නැත්නම් එකතු කිරීමට බොහොම සමීපයි. නමුත් විශේෂ වෙන අවස්ථාවක් තියෙනවා. අපි
නේද? අපේ සාමාන්‍ය ගණිත දැනුම පාවිච්චි කරලා අපි පොඩක් එකතු කරලා බලමු ඔය කියන සංඛ්‍යා ටික නේද? a ටයි b ටයි බිඳුව තියෙනකොට බිඳුව එකතු කරාම බිඳුවයි. a ටයි b ටයි බිඳුව 1 කියන අවස්ථාව තිබ්බම බිඳුවට එකක් එකතු කරාම 1යි. a ටයි b ටයි 1 බිඳුව කියන අවස්ථාව සැලකුවොත් එකට බිඳුවක් එකතු කරාම 1යි. අවසාන කෙනා නේද? අපි සාමාන්‍ය ගණිතෙත් දන්නේ එකට එකක් එකතු කරාම 2යි කියලා. නමුත් මේ කියන බූලියානු බීජගණිතයට අදාළව නැත්නම් අපි මේ bitwise operators කතා කරන ශේෂ්ත්‍රයට අදාළව 1O1 කියලා කියන්නේ එතන සිද්ධ වෙන ආකලනයේ බූලියානු ආකලනයේදී අපි අරගන්නේ පිළිතුර 1යි කියලා. එකට එකක් එකතු වුණාම 1යි. මේක මෙහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන එක මම කලින් කිව්වා වගේ ගේට්ස් පාඩමේදී දූල පුතාලට හොඳට පැහැදිලි වෙනවා. හොඳයි මේ අවස්ථාවට අපි මේ වගුව මතක තබා ගත යුතුයි නැත්නම් අධ්‍යයනය කර යුතුයි. මෙයාගේ තියෙන පොදු ලක්ෂණය මොකක්ද? මෙයාට භාවිතා වෙන්නේ නැත්නම් O කියන ඔපරේටර් එක දෙපැත්තේ ඉන්න දෙන්නම බිඳුව වෙන අවස්ථාවේදී විතරයි ඔයගලන්ට බිඳුවක් හම්බෙන්නේ. එක්කෙනෙක් හරි එක වුණොත් A හා B ගෙන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි එක වුණොත් පිළිතුර එක විදිහට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඔය දැනුම හිතට අරගෙන අපි ප්‍රශ්නයක් try කරලා බලමු. බොහොම ඉක්මනට මම කලින් ගත්ත සංඛ්‍යා දෙකම 9 සහ 12ට O ඔපරේෂන් එක සිද්ධ කරලා පෙන්වන්න කියලා කියනවා. බලන්න 9 සහ 12. ඒ කියන්නේ අපි 9 දශමය අගයක් අපි දන්නවා එයා දැන් නිරූපණය කරගන්න ඕනේ ද්විමේ විදිහට. 12 කියන්නේ දශමය අගයක් එයාව නිරූපණය කරගන්න ඕනේ ද්විමේ විදිහට. දැන් අපිට තියෙන්නේ මේ සංඛ්‍යා දෙකට පෙර සිද්ධ කර ආකාරයට ස්ථානීය සලකමින් O ඔපරේෂන් එක සිද්ධ කිරීම. එහෙනම් මුලින්ම අපි සලකනවා මගේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන ස්ථාන දෙක 1 සහ බිඳුව. එතකොට 9 O 12 කියන ඔපරේෂන් එකට අදාළව මේ 1 සහ බිඳුවට අදාළව 1 කියන පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. බිඳුවට අදාළව බිඳුව කියන පිළිතුර එනවා. බිඳුව 1 කියන අවස්ථාවට අදාළව 1යි 1 කියන අවස්ථාවට අදාළව 1යි. අපි මේ සියල්ලම මැච් කරගත්තේ නැත්නම් මේ සියල්ලම සිද්ධ කරගත්තේ මෙතන අපිට දීලා තියෙන වගුව භාවිතා කරලා. හොඳයි දුවේ පුතේ අපි දැන් ඔපරේටර්ස් තුනක් ගැන කතා කරලා ඉවරයි. not and සහ o තව එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. XOR කියන ඔපරේටර් එක. අපි ගිහින් බලමු කොහොමද XOR කියන ඔපරේටර් එක වැඩ කරන්නේ. bitwise XOR ඔපරේෂන් එක ගැන තමයි අපි දැන් කතා බහ කරන්න හදන්නේ. bitwise XOR අපි කලින් කතා කරේ OR ගැනනේ. මෙයාට මේ වැඩිපුර X එකක් අමතර X එකක් ඇවිල්ලා තියෙනවා නේද? මේක exclusive O කියලා අපි කතා කරනවා. XOR කියන කෙනා O එක වගේම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහට හැසිරෙනවා. බලන්නකෝ මේ වගුව දිහා. A හා B කියන දෙන්නට සුපුරුදු පරිදි අපි දන්න කම්බිනේෂන්ස් 4 තියෙනවා. XOR කියන අවස්ථාවේදී අවුට්පුට් එක ඔයගොල්ලෝ හරියට හොයලා බැලුවොත් බිඳුව තියෙනකොට බිඳුවයි. බිඳුව 1 තියෙනකොට 1 බිඳුව හමු වුණාම 1 පිළිතුර හම්බ වෙනවා. 1 හම්බුණාම බිඳුව කියන පිළිතුර හම්බ වෙනවා. මේකේ රටාව මොකද්ද? නැත්නම් මේකේ තියෙන සංකල්පය මොකද්ද? ආදාන අපි ආදාන කියලා කතා බහ වෙනවා ගේට්ස් පැත්තට ගියාම මම මෙතෙන්දි විචල්්‍ය කියලා කතා කරන්නම්. A හා B කියන විචල්්‍ය දෙකටම එකම જાතියේ සමජාතීය අගයන් තියෙනකොට පිළිතුර බිඳුව විදිහට ලැබිලා තියෙනවා. පේනවද බිඳුව තියෙනකොටත් බිඳුවයි 1 තියෙනකොටත් පිළිතුර බිඳුවයි. එයා විෂම જાතීය නම් විචල්්‍ය දෙකට හම්බෙන අගයන් දෙක වෙනස් නම් උත්තරය 1යි. ඒකට ඔබට මතක තියාගන්න තියෙන්නේ සරලව ඔය කියන සංකල්පය. එකම જાතියේ අගයන් නම් තියෙන්නේ පිළිතුර බිඳුවයි වෙනස් જાතියේ අගයන් නම් තියෙන්නේ පිළිතුර 1යි. අපි ඉක්මනට යමු ගානකට කියලා. ඔන්න මම අරගෙන තියෙනවා අපි කලින් අරගෙන තියෙන ඉලක්කම් දෙකම 9 සහ 12. XOR ඔපරේෂන් එක තමයි අපි සිද්ධ කරන්න හදන්නේ. එහෙනම් පුරුදු විදිහටම අපි 9 බයිනරි වලින් රෙප්‍රසන්ට් කරා 12 බයිනරි වලින් රෙප්‍රසන්ට් කරා. දැන් අපි දන්නවා මෙතන දෙක නේද? මේ තියෙන වගුව ෆලෝ කරගෙන අපිට ස්ථානීය මේ සංඛ්‍යාවල තියෙන එක ෆලෝ කරගෙන අපිට තියෙන්නේ ඉක්මනින් මේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න. හොඳයි. දැන් දූල පුතාලට පේනවා 1 සහ බිඳුව කියන කෙනාට අදාළව පිළිතුර 9 XOR 12 කියන කෙනා ගන්නකොට 1යි බිඳුවයි කියන්නේ ඒගොල්ලෝ දෙන්න දෙකක්. ඒ කියන්නේ දෙවිදියක්. එහෙනම් පිළිතුර 1 වෙන්න ඕනේ. බිඳුව ආවා. එකම જાතියේ කට්ටිය. එhmenan උත්තරේ බිඳුව වෙන්න ඕනේ. බිඳුව 1 කියන තැන නැවත උත්තරේ 1 විදිහට ගන්න ඕනේ. 1 කියන කෙනා මේ දෙන්න එකම જાතියේ ඒක නිසා පිළිතුර බිඳුව විදියට ලබා ගන්න ඕනේ. ඒක නිසා මේ 9 සහ 12ට අදාළව දූල පුතාලට හම්බෙන අවසාන පිළිතුර වෙන්නේ මේ කියන බිඳුව 1 කියන ද්විමය අගය. හොඳයි දුවේ පුතේ. අපි දැන් දූල පුතාලගේ සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව සංකල්ප තියරි ටික කතා බහ කරලා ඉවරයි. දැන් දූල පුතාලා දන්නවා කොහොමද සංඛ්‍යා පද්ධතියක් අඳුනගන්නේ.
ඊළඟට ඒවයේ තියෙන අනුලක්ෂණ මොනවද? ඊළඟට සංඛ්‍යාවක් දුන්නොත් ඒක මොන සංඛ්‍යා පද්ධතියටද අයත් වෙන්නේ කියන එක අඳුන ගන්න පුළුවන්. සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය සිද්ධ කරගන්න පුළුවන්. සංඛ්‍යාවක ලකුණ සහිතව දුන්නම එයාව නිරූපණය කරන ආකාර 3ක් ඕගොල්ලෝ දන්නවා. ඒ වගේම එකතු කරන්නේ කොහොමද? අඩු කරන්නේ කොහොමද? සහ බිටු අනුසාරිත මෙහෙයුම් සිද්ධ කරගන්නේ කොහොමද කියන එක දුවල පුතාලා දන්නවා. බිටු අනුසාරිත මෙහෙයුම් වලදී අපි කතා කරා ඔපරේටර්ස් 4ක් ගැන. ඔපරේටර්ස් 4 විදිහට අපිට කතා කරන්න පුළුවන් not and or සහ XOR කියන 4. දැන් අපි යොමු වෙන්න හදන්නේ දුවල පුතාලට එක්සෑම් එකේදී නැත්නම් ඔයගලගේ විභාගයේදී උසස් පෙළ විභාගයේදී හම්බ වෙච්ච ප්‍රශ්නයකට. මේක 2018 එක්සෑම් එකේදී දුවල පුතාලට ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. ව්‍යුහගත රචනා වලට අදාළව ලකුණු 3ක් දීලා තිබුණා මේ ප්‍රශ්නෙට. ඒ කියන්නේ මේක ලොකු ප්‍රශ්නයක එක කොටසක්. එතනදී කතා බහ කරලා තිබුණා write down the 2's complement representation of 12 decimal value එකක් using 8 bits. පේනවද කියලාම තියෙනවා 8 bits වලින් නිරූපණය කරන්න කියලා. right. ඒ කියන්නේ 12 කියන සංඛ්‍යාවට අදාළව තියෙන අගය බිටු 8කින් නිරූපණය කරන්න. ඒ වගේම තමයි 68 නිකන් 68 නෙමෙයි ඍණ 68ට අදාළව තියෙන අගය බිටු 8කින් නිරූපණය කිරීම කරන්න. right. ඒ වගේම තමයි මේකේ ආකාරය කියලා තියෙන්නේ 2's complement කියලා. නේද? අපි නිරූපණ ආකාර 3ක් කතා කරානේ. sin magnitude, 1's complement සහ 2's complement. මෙතන කියලා තියෙනවා 2's complement කියන එක. ඔන්න ඔය දේවල් හොඳට කැප්චර් කරගන්න පුතේ. මොකද ඔයගලන්ට ක්‍රම කීපයක් තියෙන නිසා පැටලෙන්න පුළුවන්. ඊළඟට කම්පියුට් කරන්න කියලා තියෙනවා ඍණ 68 ධන 12 කියන කෙනා මේ 2's complement representation එක කියන්නේ උඩ කරපු representation භාවිතා කරලා. හොඳයි අපි බොහොම ඉක්මනට මේ වැඩේ කරගන්න බලමු. හොඳයි අපි 12 කියන සංඛ්‍යාව ඉක්මනට නිරූපණය කරගමු ධන සංඛ්‍යාවක්. ඒක නිසා අපිට ලොකු දෙයක් කරන්න නැහැ. අපි දන්නවා ධන සංඛ්‍යාවක් නිරූපණය කරනකොට ඒ විදිහටම තමයි අපිට නිරූපණය කරගන්න තියෙන්නේ. ඒක නිසා මම ස්ථානීය අගයන් ටික ලියනවා. 1 2 4 8 16 32 64 සහ 128 කියන ස්ථානීය අගයන් ටික. අපිට මේ ස්ථානීය අගයන් තියෙනකොට ඉලක්කම හදාගන්න හරිය ලේසියි. අපිට 12නේ හදාගන්න තියෙන්නේ. ඒක නිසා අපිට 8 කෙලින් එකේ ඉලක්කමක් දාගන්න ඕනේ. 4 කෙලින් එකේ ඉලක්කමක් දාගන්න ඕනේ. කියන්නේ 12 හැදෙනවා. right. මේක ද්විමේ සංඛ්‍යා පද්ධතියට ඉක්මනට භාවිතා කරන්න පුළුවන් දුවල පුතාලට. ඒක නිසා අපි ඉතිරි ස්ථාන බිංදු වලින් පුරව ගන්නවා. ඉතින් ඔය තමයි ධන 12 නිරූපණය කරන ආකාරයේ බිටු 8කින්. හොඳයි. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඊළඟ ස්ලයිඩ් එකේ මම පෙන්නලා තියෙනවා දෙවෙනි කොටස. right. හොඳයි. මේ තියෙන්නේ දෙවෙනි කොටස එකේ අහලා තිබුණු ඍණ 68 නිරූපණය කරන ආකාරය. දැන් ඍණ 68 දෙකේ අනුපූර්ණේ නිරූපණය කරන්න කිව්වම අපිට වැඩ කීපයක් තියෙනවා කරගන්න නේද? ධන 68 නිරූපණය කරගන්න ඕනේ, 1's complement කරන්න ඕනේ, ඒක 2's complement කරන්න ඕනේ. හොඳයි. අපි මුලින්ම ධන 68 ලියාගමු. මම ස්ථානීය අගයන් ටික මේ වෙලාවේ උඩින් ලියා ගන්නවා. right. 1 2 4 8 16 32 64 සහ 128 කියන අගය. right. එතකොට 68 නම් නිරූපණය කරන්න තියෙන්නේ අපිට 64 කෙලින් එකේ ඉලක්කමක් දාගන්න පුළුවන්. 68 නේ හදන්න තියෙන්නේ. තව 4යි අපිට උමනා වෙලා තියෙන්නේ. එහෙනම් අපිට 4 කෙලින් එකේ ඉලක්කමක් දාගන්න පුළුවන්. එහෙනම් 68 හැදෙන ඉතිරි අගයන් ටික මම මේ ආකාරයට නිරූපණය කිරීම සිද්ධ කරගන්නවා. ඔය තමයි මගේ ධන 64ට අදාළව තියෙන අගය. දැන් මට නිරූපණය කරන්න ඕනේ ඍණ 68 කියන අගය. එහෙනම් ඍණ 68 නිරූපණය කරන්න මුලින්ම මෙයාව 1's complement කළ යුතුයි. කොහොමද 1's complement කරාම එන්නේ? බිංදු 1 බවටත් 1 බිංදු බවටත් පරිවර්තනය කරගන්න ඕනේ. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් 1 1 බිංදුව 1 1 1 බිංදුව සහ 1 කියන අගයන් ටික. මේ තමයි 1's complement අගය. එතකොට 1's complement අගය 2's complement කරන්න නම් අපි මොකද කරන්නේ? අගට එකක් එකතු කරන්න ඕනේ. අගට එකක් එකතු කරායින් පස්සේ දුවල පුතාලට ඒ අගේ ලියන්න පුළුවන් 1 1 එකතු වුණාම 2යි 2ට 2 ගොඩවල් 1යි ඉතුරු බිංදුවයි. මේ 1යි මේ 1යි එකතු වුණාම 2යි 2ට 2 ගොඩවල් 1යි මෙතන ඉතුරු බිංදුවක් දාන්න පුළුවන්. දැන් මේ තියෙන 1යි
මේ තියෙන බිඳුවයි තමයි එකතු වෙන්නේ. උත්තරය එතනට එනවා 1යි. එතනින් පස්සේ මේ තියෙන 1.1 කියන අගයන් වලට අපිට වෙන අගයක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඒ විදිහටම යටින් බිඳුව තියෙනවා කියලා හිතලා අපි ඒ විදිහටම මේ කියන සංඛ්‍යාව නිරූපණය කර ගැනීම සිද්ධ කරගන්නවා. right. එහෙනම් ඍණ 68 කියන අගය අපිට නිරූපණය වෙලා තියෙනවා 1.1111. මේ තියෙන්නේ කවුද? 2's complement value එක. 2's complement value එක. දැන් අපිට තියෙන්නේ මේ සංඛ්‍යාවයි අපි පෙර කොටසේ සිද්ධ කරපු ධන සංඛ්‍යාවයි එකතු කිරීම සිද්ධ කරගන්න තුන්වෙනි කොටසේ උත්තරය අරගන්න. හොඳයි. අපි එහෙනම් ඉක්මනට දැන් මේ තුන්වෙනි කොටසේ කම්පියුටේෂන් එක කොහොමද වෙන්නේ කියලා බලමු. හොඳයි. ඔන්න මම ධන 12 දොළ පුතාලට ලියලා පෙන්නනවා. අපි කලින් අරගත්ත ආකාරයමයි. අපි දැන් කලින් අපේ උඩ උත්තර දෙක තියෙනවා අපිට බලා ගන්න. ඔන්න අපි ධන 12 ලියලා ඉවර කරා. ඊළඟට ඍණ 68 නිරූපණය කරගන්න තියෙනවා. ඔන්න ඍණ 68 අපි ලියා ගන්න අපි කලින් ගාන හදපු තැනට ගිහිල්ලා බලමු. අවසානයේ තියෙනවා 1.1111. එහෙනම් අපි ඒක මේ පැත්තට අරගමු. 1.1111 බිඳුව. හොඳයි. දැන් අපි මේ මෙතන ලැබිලා තියෙන්නේ පෙර අගයන් දෙකේදී අපිට හම්බෙච්ච දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් ධන 12 සහ ඍණ 68 කියන අගයන් දෙක. දැන් දුවේ පුතේ ඔයගලන්ට පේනවා ඇති ධන 12යි ඍණ 68යි අපි ලියාගෙන තියෙනවා. මේ දෙන්න උඩ කොටස් දෙකේදී අපි නිර්මාණය කිරීම කරගත්තා නැත්නම් පරිවර්තනය කිරීම කරගත්තා. දැන් තියෙන්නේ මේ දෙන්නම එකතු කරන්න. මම මෙතනදී විශේෂ දෙයක් දූල පුතාලට කියන්න ඕනේ. එකතු කිරීම කියන ලකුණ දූල පුතාලා මේ ගානදී භාවිතා කරන්න ඕනේ. මාකින් ස්කීම් එකේ විශේෂයෙන් කියලා තියෙනවා එකතු කිරීම ධන ලකුණ පෙන්නලා නැත්නම් ඒකට විශේෂයෙන් ලකුණක් අඩු කරන්න කියලා. ඒක මොකද මේ කරන ක්‍රියාවලියේදී මොකද්ද කරන්නේ කියන එක. නිකන් අපි ඉලක්කම් දෙක ලියලා ඉරක් ගහලා උත්තරේ අරගත්තට එතනදී අපි එකතු කිරීමක්ද අඩු කිරීමක්ද කරලා තියෙන්නේ කියන එක පැහැදිලි නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ දෙකෙහි අනුපූර්ණය එකෙහි අනුපූර්ණයට අදාළව කරනකොට අපි කරන ක්‍රියාවලිය මොකක්ද කියන එක පෙන්වන්න හරියට. හරි. අපි දැන් ධන ලකුණක් මෙතනින් සලකුණු කරනවා. එකතු කිරීමක් කරන්න කියන එක පෙන්වන්න. අපි දැන් එකතු කිරීම සිද්ධ කරමු. ඔන්න මම එකතු කරන්න පටන් ගන්නවා. හොඳයි. එකතු කරන වැඩේදී අපි පටන් ගන්න අපේ දකුණු අත පැත්තෙන් බිඳුව කියන අගයන් දෙක අපි එකතු කරායින් පස්සේ බිඳුව කියන අගය එනවා. ආයෙත් තියෙන අපිට බිඳු දෙකක්. නැවතත් අපිට බිඳුවයි කියලා අරගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා 1 කියන අගයන් දෙක. 1 කියන අගයන් දෙක එකතු කරාම අපි දන්නවා 2යි. 2ට 2 ගොඩවල් 1යි. ඒක නිසා ඒ ගොඩ එහා පැත්තට අපි ගෙනියනවා. ඉතුරු බිඳුවයි. මෙතෙන්දී අපි භාවිතා කරනවා 1 කියන අගයන් 3ක් තියෙනවා. එතකොට උත්තරේ 3 කියලා එන්නේ. 3ට 2 ගොඩවල් දරුවනේ එකක් තියෙනවා. ඒ වගේම එකක් ඉතිරිත් වෙනවා. මොකද 3 2ෙන් බෙදුවම එක ගොඩයි ඉතිරි එකයි. මෙතනදී නැවතත් 1 1 2යි 2ට 2 ගොඩවල් එකයි. ඒ ගොඩ තමයි අපි එහා පැත්තට ගෙනියන්නේ. ඉතුරු අපි දානවා මෙතන බිඳුවයි. ඊට පස්සෙත් අපිට හම්බෙන්නේ 2යි 2ට 2 ගොඩවල් එකයි ගොඩවල් ගන්න අපි එහා පැත්තට ගෙනියනවා. ඉතුරු බිඳුවයි කියලා මෙතන සලකුණු කරනවා. ඊළඟට තියෙන්නේ 1යි බිඳුවයි බිඳුව. ඒ තුන් දෙනා එකතු කරාම අපිට එන අගේ 1යි මොකද ගොඩවල් ගානක් නැහැ. 1 කියන්නේ 2ට අඩු වගයක්. ඒක නිසා 1 කියලා උපකරණට හම්බෙනවා. ඊට පස්සේ අවසාන ස්ථානය ගත්තොත් බිඳුව සහ 1 එකතු කරන්න තියෙන්නේ. බිඳුවයි 1යි එකතු කරාම එයත් 2ට වඩා අඩු සංඛ්‍යාවක්. ඒක නිසා අපිට උත්තරේ එනවා 1 කියලා. දැන් මේ දුවල පුතාලට පේන්න තියෙන්නේ ධන 12 සහ ඍණ 68. දෙකෙහි අනුපූර්ණ අවස්ථාවෙන් එකතු කරපු ආකාරයකදී ඔයගලන්ට හම්බෙලා තියෙන පිළිතුර. දැන් මේ පිළිතුර චෙක් කරගන්න ගියොත් අපි මේක නිවැරදිද කියලා බලා ගන්න ගියොත් අපි කොහොමද මේක නිවැරදි උත්තරයක්ද කියලා තෝරගන්නේ? මෙතෙන්දී ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් පේනවා. ධන 12යි ඍණ 68යි. ඒතර ඍණ සංඛ්‍යාව ලොකුයි. ධන 12 කියන සංඛ්‍යාව කුඩයි. මේකේ උත්තරය අපිට එන්න ඕනේ කොහමද? 8න් 2ක් ගියාම 6යි, 6න් 1ක් ගියාම 5යි. right? එතකොට ඍණ 56ක් තමයි ඔයගලන්ට මෙතන දැක්වෙන්න ඕනේ. කියන්නේ ඍණ සංඛ්‍යාවක්. අපි ඍණ සංඛ්‍යාවක් කියන එක පේනවද? අපිට ඉන්ඩිකේට් කරගන්න පුළුවන්. අපේ තියෙනවා
most significant bit එක කියලා වැටලා. එතනින් අපිට ඍණ සංඛ්‍යාව කියන එක අඳුන ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අපි reverse process එක සිද්ධ කරොත් අපිට පුළුවන් මේ ඇවිල්ලා තියෙන සංඛ්‍යාව ඍණ 56 කියන එක සත්‍යාපනය කිරීම කරන්න. හොඳයි දුවේ පුතේ අපි මෙම ගානේ කොටසක් නොවුනත් අපිට මේ ලබා ගන්න තියෙන දැනුම වැදගත් වෙනවා. ඒක නිසා අපි මේ ආපු උත්තරය අපි චෙක් කරලා බලමු අපිට නිවැරදි උත්තරයද හම්බෙලා තියෙන්නේ කියලා. මේක ඔයගලන්ට විභාගෙදී කටුවට කර ගැනීමත් වැදගත් වෙනවා. මොකද ඔබේ කම්පියුටේෂන් එක ඕකේද කියලා බලා ගන්න. රයිට්? හරි. එහෙනම් අපි මේ 1.1.0.3 කියන සංඛ්‍යාව තමයි චෙක් කරලා බලන්නේ අපිට මේ අදාළ ගණිතමය කර්මයට අදාළ දේවල් ටිකද ලැබිලා තියෙන්නේ කියන එක හොයාගන්න. හොඳයි මම ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා පෙර ස්ලයිඩ් එකේ තිබුණු සංඛ්‍යාව කොපි කරගන්නවා. 1.1.1.3 1.1.1.3 දැන් මේ ඕගලන්ට හම්බෙලා තියෙන පිළිතුරක් මේ පිළිතුර අපිට 2's complement පිළිතුරක්. අපි නැවත වතාවක් මේක චෙක් කරගමු කලින් ස්ලයිඩ් එකත් එක්ක. හරි 1.1.1.1.3 මේක තමයි අපිට ලැබිලා තියෙන පිළිතුර. මෙන්න මේ දෙකෙහි අනුපූර්ණ අගය අපි මුලින්ම කරන්නේ තව සැරයක් කම්ප්ලිමන්ට් කරනවා. එහෙනම් නැත්නම් not bitwise not operation එක අපි ඇප්ලයි කරනවා. not operation එක ඇප්ලයි කරාම මේ බිංදු 1 බවටත් 1 බිංදු බවටත් පරිවර්තනය වීම වෙනවා. දැන් මම මේ වැඩේ කරන්නේ කාටද? මේ වැඩේ කරන්නේ මම දෙකෙහි අනුපූර්ණ අගය තියෙන තැනට. එහෙනම් බිංදු 1 බවට පත් වෙන්න ඕනේ. 1 බිංදු බවට පත් වෙන්න ඕනේ. මේ 1 බිංදුවක් බවට පත් වෙනවා. මෙතන 1 බිංදුව සහ බිංදුව. මේ අගය හම්බුණායින් පස්සේ මම මේ අගයට එකක් එකතු කරනවා. දෙකෙහි අනුපූර්ණ අගයක් තිබුණා. එයාව ෆ්ලිප් කරා එකක් එකතු කරා. දැන් අපි එකක් එකතු කරමු. 1 1 2යි. දෙකට දෙකේ ගොඩවල් 1යි ඒක මේ පැත්තට ගේනවා මම බිංදුවක් ඉතිරි කියලා දැම්මා 1 1 2යි දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතුරු බිංදුවයි 1 1 2යි දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතුරු බිංදුවයි මේ 1යි බිංදුවයි එකතු වුණාම උත්තරේ 1යි මෙතනදී උත්තරේ 1යි මෙතනත් උත්තරේ 1යි මෙතන බිංදුවයි මෙතන බිංදුවයි දැන් දුවල පුතාලට මේ හම්බෙලා තියෙන අගය අපි කතා බහ කරොත් අපි මොකද කරන්නේ මේ නිරූපණය වෙන අගය මොකක්ද කියලා හොයාගන්න එකයි අපිට තියෙන්නේ. එහෙනම් ස්ථානීය අගයන් ටිකක් පොඩ්ඩක් ලියලා බලමු. මෙතන තියෙන 1, මෙතන තියෙන 2, මෙතන තියෙන 4, මේ එකට කෙලින් යට තියෙන 8, මෙයාගේ කෙලින් තියෙන 16, මෙයාගේ කෙලින් තියෙන 32. මං ඉතිරි අවස්ථා දෙක ලියන්නේ නැහැ ඒ කෙලින් බිඳුව තියෙන නිසා. ඉතින් මෙතනදී එක වැටිලා තියෙන්නේ එක සම්බන්ධ වෙලා තියෙන්නේ 32 16 8 කියන සංඛ්‍යාවලට ඉහළින්. ඉතින් දුවල පුතාලට ඉක්මනින් මේක එකතු කරගන්න පුළුවන් පේනවද 32යි 8යි 40යි 40ට 16ක් එකතු කරාම 56යි. ඒ කියන්නේ මේ සංඛ්‍යාවෙන් නිරූපණය වෙන්නේ 56 කියන දශමය අගය. එහෙනම් මේ කියන අපිට ආපු සංඛ්‍යාවෙන් 56 නිරූපණය වෙනවා නම් මේ දෙකෙහි අනුපූර්ණ අගයෙන් අපිට කීයද නිරූපණය වෙන්නේ? ඍණ 56 කියන අගය. ඉතින් දුවේ පුතේ ඔය විදිහට තමයි අපි සිද්ධ කරපු දෙකෙහි අනුපූර්ණ එකතු කිරීමක්. නිවැරදිද කියලා අපි චෙක් කරගන්නේ. ඔක හරියට නිවැරදි කර ගැනීම දූල පුතාලට ගොඩාක් වැදගත් වෙනවා. හේතුව තමයි දූල පුතාලා විභාගයට මුහුණ දෙනකොට ඔබගේ ලකුණු එක ලකුණ පවා ඔබට වැදගත්. ඒ ලකුණ අහිමි වෙන්න නොදී නිතර මේක චෙක් කරගෙන ඔයාට ගාන කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් ඔයා ප්‍රැක්ටිස් වෙනවා නම් එතන තමයි ඕගොල්ලන්ගේ හොඳම සාමර්ථ්‍යයක් ලබා ගැනීමට මඟ පාද ගන්න තැන වෙන්නේ. හොඳයි දුවේ පුතේ. එතකොට මේ වැඩසටහනත් සමග මේ පාඩම් කොටසත් සමග අපි 12 ශ්‍රේණියට අදාළව තොරතුරු හා sannivedana තාක්ෂණයේ තුන්වෙනි ඒකකයේ තියෙන සංකල්ප ටික කතා බහ කරලා ඉවර කරනවා. ඒ වගේම අපි ගණිත ගැටලුවකුත් විභාග ප්‍රශ්නයකට අදාළව තියෙන කොටසකුත් අපි මේ සමග කතා බහ කරා. ඉතින් දුවල පුතාලගේ පාස් පේපර් බුක් එකක් අරගත්තොත් පාස් පේපර් බුක් එකෙත් මේ හා සම්බන්ධයෙන් තියෙන ගැටලු රාශියක් තියෙනවා. දුවල පුතාලට හොයලා බලන්න. ඒක කරන්න. මේ හම්බෙච්ච දැනුමත් එක්ක නැවත මේක try කරලා බලන්න.